අද අපි මේ ත්‍රිකෝණමිතික ප්‍රධාන අනුපාත sin cos tan කියන ඒවා ගැන කතා කරනවා. ඒ වගේ පාද කෝණ හොයන විදිහ ගැන කතා කරනවා. මෙහෙම ලියන්න ත්‍රිකෝණමිතික ප්‍රධාන අනුපාත. මේ ගත්තොත් මේක ඍජුකෝණී ත්‍රිකෝණ කියලා අපි කියනවා. මේ වගේ එක මෙතන තියෙන කෝණයට ඉස්සරහින් තියෙන පාදයට කියනවා මොකද්ද? සම්මුඛ පාදය. හරිද? මේ තියෙන කෝණෙත් එක්ක බද්ධ වෙච්ච ඍජුකෝණයේ අඩංගු පාදයට කියනවා බද්ධ පාදය. මේ දිගම පාදේ ඍජුකෝණට ඉස්සරහින් තියෙන එකට කියනවා කර්ණ පාදය නැත්නම් කර්ණය කියලා කියනවා. එතකොට මේක පාදක කරගෙන අපි මේකේ sin θ කියන ප්‍රධාන ත්‍රිකෝණමිතික අනුපාතය ගත්තොත් sin කියන්නේ එදා කිව්වා sin කියන්නේ සක. ඒ කියන්නේ සම්මුඛ පාදයයි කර්ණය අතර සම්බන්ධය. එතකොට මෙයාගේ සම්මුඛ පාද වෙනවා පුතේ AB. කර්ණ පාද වෙනවා AC. ඒ වගේම cos θ. cos θ කියන්නේ බද්ධ පාදය. බෙදීම කර්ණය. බද්ධ පාදය නැත්නම් sin කියනවා සක, cos බක කියලා කියනවා, tan සබ කියලා කියනවා. sin සක, cos බක, tan සබ කියලා කියනවා. cos වලට දානවා බද්ධ පාදයයි කර්ණ පාදයයි ගත්තම BC. බෙදීම AC. ඊට පස්සේ තව අනුපාතයක් තියෙනවා tan θ. tan කියන්නේ සබ. සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය. ඒ කියන්නේ AB බෙදීම BC. එනම් මූලික ත්‍රිකෝණමිතික ප්‍රධාන අනුපාත තුනයි. එකක් sin කියන්නේ සක, ඊළඟට cos ඒ කියන්නේ බක, tan සබ. එනම් මෙන්න මේ ත්‍රිකෝණය ඇදලා මේ ටික වේගෙන් ලියා ගන්න. හරි. දැන් පුතේ මම ඔයාලට දෙනවා සාමාන්‍ය ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණේ කරන්න තියෙන පොඩි දෙයක් මොකක්ද දන්නවද? දැන් මෙයාගේ sin cos tan කියන පද තුන හඳුනා ගැනීම තමයි තියෙන්නේ. මේක තමයි ත්‍රිකෝණය. මේ තියෙන්නේ මේ පාදය 10යි, මේ පාදය 3යි, මේක 4යි. මට ඕන මෙයාගේ sin θ, cos θ ඕන, tan θ ඕන. ටක් ගාලා පටන් ගන්න. හරි පොඩි දෙයක්. දැන් බලා ගන්න මේ ගානේ පුතේ මේකේ මේ පාදේ හොයා ගන්න. මේ පාදේ ගත්තොත් මෙන්න මේක පයිතගරස් ප්‍රමේය දාන්න වෙනවා. x වර්ගය සමානයි 4 වර්ගය ධන 3 වර්ගය. මේක 16යි 3 වර්ගය 9යි. 25 මූලය ගත්තොත් උත්තරේ 5ක්. හරිද? මේකේ sin θ ගත්තොත් සම්මුඛ පාදේ 3යි කර්ණය හෙව්වා 5ක් ආවා. cos θ ගත්තොත් බද්ධ පාදේ 4යි කර්ණය
5යි tan θ ගත්තොත් 3 බෙදීම 4ක් එනවා. ඔය විදිහට. එහෙනම් sin cos tan තුනම හරි. ඊළඟට මෙන්න මේක හොඳට කල්පනා කරලා හදන්න. මූල 3යි 1යි මේක දන්නේ x. මෙයාගෙත් sin ඕන cos ඕන tan θ ඕන. right. අර විදියටම හොයන්න. ටක් ගාලා පටන් ගන්න. දැන් මේකට පයිතගරස් ප්‍රමේය දාගන්න. x වර්ගය සමාන වෙනවා මූල 3 වර්ගය ඊට පස්සේ 1 වර්ගය. x වර්ගය සමානයි මූල 3 වර්ග වුණාම 3යි 1 වර්ග 1යි ඔක්කොම එනවා 4ක්. 4 මූලය ගත්තොත් උත්තරේ එනවා 2ක්. එහෙනම් මෙන්න පාදය 2ක් එනවා කර්ණ පාදය. හරි. sin θ එනවා මේ sin θ මේක නෙවෙයි හරි. කෝණයට ඉස්සරහින් තියෙන පාදය මූල 3යි කර්ණය අපි හෙව්වා කර්ණයට 2ක් ආවා. cos θට එනවා බද්ධ පාදේ 1යි කර්ණ පාදේ 2යි. tan θ සම්මුඛ පාදේ මූල 3යි බද්ධ පාදය 1යි. දැන් තේරුණා නේ ටික? හරි. මම හිතනවා මේකේ පොඩි දේවල් ටිකක් තමයි දුන්නේ. හරි. දැන් පුතේ අපි පොඩි ගානකට යනවා හොඳට බලා ගන්න. හරි? හොඳට බලා ගන්න. ඊළඟට කතා කරන්න යන්නේ ප්‍රධාන අනුපාත වලින් පස්සේ ප්‍රධාන කෝණ පාවිච්චි කරලා පාදවල දිග සෙවීම. මොනවාද ප්‍රධාන කෝණයන්? ඒ කියන්නේ අංශක 30, අංශක 45, අංශක 60. මේවා පාවිච්චි කරලා පාද හොයන්න යන්නේ. රයිට් ලියන්න මාතෘකාව. ප්‍රධාන කෝණ භාවිතයෙන් පාදවල දිග සෙවීම. රයිට්. දැන් හොඳට බලා ගන්නම එක ගානක් කියා දෙනවා. මෙන්න මේ රූප සටහන බලන්න හොඳට. මේ කෝණයට ඉස්සරහින් ඉන්න කාපුතේ සම්මුඛ පාදේ. මේ දිගම පාදය කර්ණය. එතකොට සම්මුඛයි කර්ණයි කියන්නේ සයින්ට. සයින් කෝණය 30යි. සම්මුඛ පාදය x කර්ණ පාදය 20යි. දැන් කොහොමද මේ x කියන එක හොයාගන්නේ? sin 30 අපි කතා කරා දැන් දවස් දෙකකට කලින්. ඒකේ බලන්න sin 30 වටිනාකම කීයද කියලා. භාගයයිනේ. right. භාගයක් කියලා දීලා ඇති. මතකනේ අර ලේසි ක්‍රමයක් කියලා දුන cos 60ගේ භාගයයි cos 60ට සෙට් වෙන්නේ කවුද අනිත් පැත්තෙන්? sin. sin කීයද? අරයා 60 නම් 90ට අඩු ගාන 30යි. cos 60ගේ භාගය නම් sin 30ත් භාගයයි. කටපාඩම් කරගන්න. sin 30ට භාගය බුවා x අනිත් එක 20යි. මේකට දාන්න හරස් ගුණිතෙමේ 20 වරක් එක 20 බෙදීම 2. 20 දෙකෙන් බෙදුවම 10ක් එනවා. තේරුණාද? හරි. ලියා ගන්න මේ රූපය ඇඳලා ඔය ටික. හොඳයි. දැන් බලන්න. අපි මේක ගත්තොත් පුතේ මේක සම්මුඛ පාදයේ x මේ කර්ණ පාදයේ 20යි. මේකට දානවා sin 60ක්. හරිද? sin 60 කියන්නේ මූල 3 යට 2යි.
මේකට හරස් කුණිතයක් දැම්මොත් 20යි මූල 3 දෙකට බෙදන්න. කැපිලා ගියාම උත්තර එනවා 10යි මූල 3ක්. බලන්න x වලට 10යි මූල 3ක්. උත්තරේ හරි ඔයාලගේ. ඊළඟ එක මේක අංශක 45යි මේක 20යි මූල 2යි මීටර. මට ඕන මේ පාදය. ටක් ගාලා බලන්න. හරි බලමු අපි. මේක බද්ධ පාදේ. මේක කර්ණ පාදේ මෙන්න මෙයා. සම්බන්ධය cos 45. cos 45ට 1යි යට මූල 2යි. මේකට හරස් කුණිතයක් දැම්මොත් 20යි මූල 2 යට මූල 2 කැපෙනවා මේ. x වලට එනවා පුතේ උත්තරයක් 20යි කියලා. හරි? පොඩි ගාණක්. හරි. තව එකක් දෙනවා. මෙන්න මේක. මේකේ මේ පාදය තමයි දීලා තියෙන්නේ. කෝණය 60යි මේක තමයි අහන්නේ. ඒ පාර මාරු වෙලා තිබිච්ච ඉස්සලා පාදයි කෝණයි වෙනස් වෙලා තියෙනවා පිහිටීම මේ. ඉස්සලා කර්ණය දීලා තිබ්බා සම්මුඛ පාදය හුවා. දැන් සම්මුඛ පාද දීලා කර්ණය අහන. ටක් ගාලා ගන්න. හරි. සම්මුඛ පාදය 20යි කර්ණ පාදය x සම්මුඛයි කර්ණයි කියන්නේ sin 60ට මූල 3 බෙදීම දෙකක් එබුවම මේ හරස් ගුණිතයක් දාලා x උක්ත කරන්න. x මෙහෙට දාලා මූල 3 යටට බස්සන්න. 20 දෙකෙන් වැඩි වෙනවා මූල 3 යටට බහිනවා. උත්තරේ එනවා 40 බෙදීම මූල 3. හරි ඔයාලගේ උත්තරේ. මෙන්න මේ x පාදේ හොයලා දෙන්න. ටක් ගාලා පටන් ගන්න. සම්මුඛ පාදයේ x බද්ධ පාදයේ 20යි මූල 3යි සම්මුඛ බද්ධ කියන්නේ සබ tan වලටනේ. tan 30 tan 30 අගය 1යට මූල 3ක්. මේකට හරස් ගුණිතයක් දැම්මොත් මේ 20යි මූල 3 මූ එහෙම්මම යට තියන්න. මේන්න වෙනදී කැපිලා යනවා. එහෙනම් x වල උත්තරේ 20 වල උත්තරේ හරි. හරි. ඊට පස්සේ මම පොඩ්ඩක් වෙනස් ගානක් දෙනවා පුතේ. මෙන්න මේක. හොඳට බලා ගන්න. මේක 3යි මේක 6යි. මෙන්න මේ තීටා කෝණය හොයන්න තියෙන්නේ. බලමු කවුද හදන්නේ. හොඳට කල්පනා කරලා කරන්න. මේ තීටා කෝණය හොයන්න තියෙන්නේ පොඩ්ඩක් හිතන්න ප්‍රශ්නයක් දුන්නා. පොඩි දෙයක් තියෙනවා. හරි බලන්න. මේක බද්ධ පාදනේ. මේ දීලා තියෙන එක කර්ණය දිග පාදය. බක කියන්නේ බද්ධ කර්ණ බක. cos theta පුතේ බලන්නකො මේ 3 බෙදීම 6ක් වෙනවනේ. ඒ කියන්නේ ඔයාලට මතක දෙදා දුන්නු වගුව. sin 30 අගය භාගයයි. sin 60 අගය මූල 3යට 2යි. cos 30 අගය මූල 3යට 2යි. cos 60 අගය භාගයයි. එහෙනම් මේ භාගය උනේ කීයද? අංශක 60. cos 60 අගය භාගය. දැන් තේරුණාද?
හරි පොඩි ගාණක් දුන්නේ වෙනස් විදියකට. මේකේ තොයලා දෙන්න ටක් ගාලා තීටා කෝණය සොයන්. මේක කොහමද ගන්නෙ? සම්මුඛයි බද්ධයි සබ tan theta සම්මුඛයි බද්ධයි. මේකට මේක කැපුනම පුතේ ඒකයි. ඔයාලා කියන්න tan කීයද එක වෙන්නේ? 45. එහෙනම් θ ගේ උත්තරේ වෙන්න ඕන අංශක 45. දැන් තේරුණා නේද? හරි. රයිට් මේක ටක් ගාලා හදාන්න මේ කෝණය 60යි මේ කෝණය 30යි රයිට් ටක් ගාලා බලන්න දැන් ඇහෙනවනේ x පාදය හොයන්න තියෙන මේ x පාදය හොයන්න මෙතනින් පටන්ගෙන මේ පැත්තට එන්න ටක් ගාලා කරන්න පුතේ දැන් මේකේ හොඳට බලා ගන්න අපි ඉස්සලා හදපු එකේ අනිත් පැත්තට යන්න තියෙන මේ ත්‍රිකෝණයෙන් පටන් ගත්තොත් මේක සම්මුඛ නෙවෙයි මේක බද්ධ කෝණෙත් එක්ක බද්ධ වෙච්ච එක බද්ධයි කර්ණයයි කොස් 60ක් එනවා කොස් 60 අගය භාගයයි දැන් මෙතනට හරස් ගුණිතයක් දාන්න උත්තරේ එනවා පුතේ y සඳහා 40ක් මාරු කරන්න මේ තේරුණානේ ඊළඟට මේක 40ක් වුණාම මේ ත්‍රිකෝණයට යන්නකෝ මේ කෝණයට ඉස්සරහින් තියෙන සම්මුඛ පාදේ 40යි මේ පාදේ x සම්මුඛ කර්ණ කියන්නේ sin 30 sin 30 අගයේ භාගයයි හරස් ගුණිතේ දැම්මම උත්තරේ එනවා 80ක් මූලේ නෑනේ රයිට් මේ පාදේ හොයන්න හරි දැන් මේකේ මේ පාදයේ ඇසුරෙන් මේක හොයාගන්න දැන් මේ පාර ඔයාලා දැක්කා මේ පාර පේපරේ සමහරකට බැලුවා නම් තාම ඔයාලට දැනුමක් නැහැ පුතේ අපි උගන්වපු දේත් එක්ක බැලුවම පේපරේ අපි ප්‍රසන්ටේජ් එකක් ගත්තොත් 100ට ගත්තොත් ප්‍රතිශතයක් විදියට පේපරේ තියෙන්නේ 40කටත් වඩා පහළින් හරි ඒ තරම් සරල පේපරයක් මේ පාර ඇවිල්ලා තිබ්බේ හරි මන් දන්නේ ළමයි අපේ හිටපු අය ලේසි කියලා කියනවා හිටපු නැති අය මන් දන්නේ කොහොමද කියලා පේපරේ ඊටාම සරලයි ඒ කියන්නේ ඒකක් ගන්න එක මහ ලොකු දෙයක් නේ ඔයාලට පේපරේ බැලුවොත් දැන් ඝන වස්තු වර්ගඵල පරිමා ගණන් හැදුවනේ හරි එතකොට ඒකේ යම් මට්ටමකින් කරන්න උන්නේ නැවැත්තුව පන්තිය ඔය කොරෝනා ආපු එකත් එක්කම අර සංයුක්ත ඝන වස්තුවේම හැදුවේ නැහැ ගොඩක් ඒ වගේ හරි පේපරේ ගත්තට පස්සේ 13 දැන් මේ වෙනකොට 13 ඉන්න අයගෙන් අහලා බලන්න හරි 13 වසරේ පාඩම් ඒ කට්ටියට 18ක් ඉවර කරලා තියෙනවා එතකොට ඒ කට්ටියෙන් අහලා බලන්න පේපරේ කොච්චර ප්‍රතිශතයක් ලියන්න පුළුවන්ද කියන එක හරි එතකොට ඒ කට්ටියට කියන්න පුළුවන් පේපරේ සහ මම දුන්නු ඊට පස්සේ අනුමාන ප්‍රශ්න ටික ගත්තොත් වැඩි ප්‍රතිශතයක් තියෙනවා කරපු ඒවා. ඒ කියන්නේ ගෙසින් කරලා දුන්නේවත් ඒ විදිහටම තියෙනවා. ඉතින් ඒක නිසා මේ පේපරේ නම් ඊටාම සරලයි. අනිවාර්යෙන් ඒකක් හෝ B එකක් මේ පාරේ ඉන්න සෙට් එක දැමිය යුතුමයි. මම හිතනවා දැන් ඒ වගේ තරංගය තවත් තීව්‍ර වෙනවා ඉස්සරහට. ඒ කියන්නේ ඔයාලගේ බැච් එක වෙද්දී. හරි? කට්ටියගේ සාමාන්‍යයෙන් වේගවත් බව කලින්ට වඩා වැඩි. ඉතින් ඒවත් එක්ක මම හිතනවා ලොකු තරංකාරීත්වයක් ඉස්සරහට ඇති වෙනවම තමයි. ටක් ගාලා හොයන්න. රයිට් ඉවර ඇති බලාගන්න දැන්. හොඳට බලාගන්න. මම මේක R කියලා ගත්තොත් බද්ධ පාදයයි කර්ණ පාදයයි. බද්ධ පාදය 10යි මූල 3යි. කර්ණය R. බක කියන්නේ cos 60. cos 60ට භාගයක් දැම්මම මෙතනට හරස් ගුණිතේ දාන්න.
දෙවරක් 10 20යි මූල 3ක් එනවා rt. එතකොට මේකට 20යි මූල 3ක් ආවා. ඒකෙන් හොයන්න මේකේ මේ පාදේ. මේක සම්මුඛ පාද මේ කෝණෙට ඉස්සරහින් ඉන්න එක. කර්ණ පාදයේ x සම්මුඛයි කර්ණයයි කියන්නේ sin. sin 30ට භාගෙ දැම්මම 20 ඒවා දෙකක් 40යි මූල 3යි x කියලා එනවා. ඔන්න උත්තරේ. හරි උත්තරේ. right. දැන් තමයි මේ වැදගත්ම එක පටන් ගන්න යන්නේ. මං කිව්වා ලඝු පොත තියාගන්නයි කියලා නේ. එහෙමනේ. හරි. ඒක තියාගන්න කිව්වේ ඔයාලට අද කියා දෙනවා සයින් කෝණයක වටිනාකම සයින් කෝණය දුන්නම ඒකට අදාළ වටිනාකම හොයන විදිය කියා දෙනවා. ඒකට අපි උපයෝගී කරගන්නවා සයින වගුව. ඔයාලගේ පොතේ ඇති මේ වගේ වගුවක්. මේ වගේ වගුවක් ඇති. උඩ ඇති ප්‍රකෘති සයින. හරි ප්‍රකෘති සයින ලඝු ගණක සයින පෙල්ලන්න එහෙම එපා. හරියට පෙල්ලන්න නැචරල් සයින් කියන එක. එතකොට මේ සයින් කෝණයක අගයක් හොයන්නේ කොහොමද? ඉස්සල්ලාම මං කියා දෙනවා මේ සයින් 30 අගය. අපි දන්නවා භාගයයි. නැත්නම් 0.5යි. ගන්න විදිය කියා දෙන හොඳට බලා ගන්න මේක. මේ තීරුවේ තියෙනවා 0 1 2 3 ඔහොමම කියලා 30. මෙතන තියෙනවා 0 කලා 10 කලා 20 කලා 30 කලා 40 කලා 50 කලා 60. ඊට අමතරව මෙතන තියෙනවා මධ්‍ය අන්තරය තීරුව. mean difference කියලා. ඒ වගේ කලා එකින් එකට යන්න. හොඳට බලා ගන්න. ඔම 9 දක්වා තියෙනවා. පේනවනේ. හොඳට බලා ගන්න. sin 30 අගය හොයා ගන්න එපැයි දැන්. sin 30 අගය. මෙන්න මෙහෙම බලන්න. හොඳට බලා ගන්න. sin 30 ගන්නකොට 30 බිඳුව බලන්න. බලන්න 0.5යි 0.3ක් ඇති. එහෙම නේද? හරි. right. ඊළඟට මම දෙනවා sin 72යි කලා 20. ඔහොම ගිහිල්ලා 72 බලන්න. කලා 20ට අදාළව මේ බලන පිළිවෙල. 72 20 බලන්න. 95යි 28ද බලන්න. දැන් තව එකක් දෙනවා. මෙන්න මේ තුන්වෙනි එක. උතර බලා ගන්න. sin 40 ගණන් නෙමෙයි මම දෙන්නේ ඉන්න 73 කලා 26. මේක හොයා ගන්න ඕන. හොඳට බලා ගන්න කරන විදිය. 73 තියෙන්නේ මෙතන. 73 අපි දාමු 16 කියලා. 73 10 බලන්න ඕම.
හොඳට බලා ගන්න. එතන තියෙන්නේ මොකද්ද බලන්න 73 10. බිංදුවයි දශම 95යි 72ක්. හරි. දැන් බලන්නේ මොකද්ද 73 16. 73 16 බලනකොට අපිට 16 තියෙන තැන එකපාර හොයන්න බෑ. 73 10 බලලා තව කලා 6ක් අඩුයි. ඒ කලා 6 මේ තීරුවේ. ඒ කෙලින් බලන්න ඕන. මේ කෙලින් බලන්න. කීයද තියෙන්නේ? බලන්න මෙතන කීයක් තියෙන කියලා. 5. right. ඔය උත්තර දෙක එකතු කරන්න. එතකොට 95යි 72ට 5ක් එකතු වුණාම 95යි මම මෙතනින් දානවා 77ක් වෙනවා. දැක්කද? එතකොට සයින බලන විදිහ තමයි මේ කියා දුන්නේ. right. මාතෘකාව ලියන්න මෙහෙම. සයින කෝණයක විශාලත්වය සෙවීම. සයින කෝණයක විශාලත්වය සෙවීම. right. ඔය ටේබල් එකත් එක්ක මැද ගන්න. ඒතර බලන විදිහ අමතක වෙන්නේ නැහැ. බලන ක්‍රමේ ඊතලත් එක්ක අඳින්න. මේ කෝණ ටික ලියා ගන්න පුතේ. sin 30 කීයද? sin 72 කීයද? sin 73යි කලා 16 කීයද කියන එක ලියන්න. ඒ අදාළ කෝණයන් තමයි මෙතන චෙක් කරලා තියෙන්නේ. හරි? පැහැදිලිව ලස්සන අදින්න. ඒතකොට ඕවා අමතක වෙන්නේ නැහැ කවදාවත්. හොඳයි කට්ටිය ඉවරයි කියලා දානවා. එහෙනම් මම පොඩි ප්‍රශ්න කිහිපයක් දෙනවා. හරි? මම මෙතනම දෙන්නම්. මම මෙතනම ප්‍රශ්න ටික දාන්නම්. මට ඊළඟට ආපහු මේ ටේබල් එක අවශ්‍ය නිසා. sin 38යි කලා 52. sin 47යි කලා 39. sin 53යි කලා 46. අන්තිම එක sin 80යි කලා 31. ඔය හතර වේගෙන් හොයන්න. 1.62යි 76ක්. දෙකට බිංදුවයි දශම 73යි 91ක්. ඊළඟ එකට ඇවිල්ලා තියෙන 0.80යි 66ක්. බලන්න ලඝු ගණක සයිනද බැලුවේ ප්‍රකෘති සයින කියන එකද බලන්න. 98යි 63ක්. right. මම හිතනවා ක්‍රමේ දැන් තේරුණා. දැන් කලා 38යි 52 නම් 38 50 බැලුවා. ඒ අගය මාක් කරගන්න හොඳම දේ අඩි රූලක් තියාගන්න එක. 52නේ. කලා දෙකේ අගය ඒ කෙලින්ම බලන්න ඌ එකතු කරන්න. තේරුණානේ? පොඩි දෙයක්. හරි පුතේ දැන් බලා ගන්න. දැන් ඊළඟට කතා කරන්න යන්නේ මේකේ විලෝමය. ඒ කියන්නේ දැන් sin කෝණය දුන්නම ඒකේ විශාලත්වය හෙව්වනේ. හරි? දැන් දෙන්නේ ඒ විශාලත්වය දීලා අදාළ කෝණය හොයන්න. ප්‍රකෘති සයිනය. හරි? එතකොට මේ ප්‍රකෘති සයිනය සහ සයිනේ ඒකේ විරුද්ධ පැත්ත ඉන්වර්ස් එක ඒ දෙකම අපි තේරුම් ගන්න ඕන. හරි.
ඒ කියන්නේ කෝණයේ විශාලත්වය සෙව්වා. විශාලත්වයෙන් කෝණේ හොයන්නත් ඕන. තේරෙනවනේ? ඒකේ විලෝම ඉන්වර්ස් එක. හොඳට බලා ගන්න කරන දේ. මම ඔයාලට දෙනවා මේ වගේ එකක්. sin θ ඉස්සලා කෝණේ දුන්නානේ. දැන් කෝණේ දෙන්නේ අර වටිනාකම දෙනවා. 0.72යි 18. හොඳට බලා ගන්න. මේකව තමයි හොයන්න ඕනේ. එහෙනම් θ උක්ත කරන්න ඕන. මේ ටික ලියවෙන්න ඕන. θ උක්ත කරන්න sin එහා පැත්තට ගේනවා. sin එහා පැත්තට ගෙනාවම sin ඉන්වර්ස් වෙනවා. ඒකට කියනවා ප්‍රකෘති sin. 0.7218 right. මේක ඉන්නේ කොතනද කියලා ටේබල් එකේ බලන්න. හරිද? දැන් 72.18 නෑනේ. කීයද තියෙන්නේ? 72.14 තියෙනවා. හැත්ත දෙකයි 14 තියෙනවා. අඩු ගාන ගන්න. 72.18 නෑ 72.14 තියෙනවා. ඒ 72.14 තියෙන්නේ පුතේ 46 කලා 10යි. එහෙමනේ. එතකොට මේ පාර ලියන්නේ අර ඉස්සෙල්ලා ඔහමනේ ඊතල ගැහුවේ. දැන් අනිත් පැත්තට ඔන්න ඔහම දැක්ක. ආන් ඔහොම. මම හිතනවා හොඳට තේරෙන්න ඕනේ. තව අඩු ගාන කීයයි? 72.14 තියෙන්නේ 72.18 හතරක් තව අඩුයි. ඒ හතර හොයාගෙන යන්න මධ්‍ය අන්තර තීරුවේ මේ මධ්‍ය අන්තර තීරුවේ හතර තියෙනවා කලා දෙක. ඔන්න තේරුණානේ? එතකොට අංශක 46 කලා 10 තව අඩු ගාන බැලුවම කලා 2 මේක පුතේ එකතු කරන්න. එන උත්තරේ එනවා θ වලට අංශක 46යි මේ කලා 10යි මේ කලා 2යි ගියයි. කලා 12යි. මම හිතනවා මේක හොඳට තේරෙන්න ඕන මේකේ ක්‍රියාවලිය. තව එකක් කියා දෙන්නම්. ලියන්න යන්න එපා බලා ගන්න. right. තව එකක් කියා දෙනවා. ඉඩ මදි නිසා මම චූටියෙන් ලිව්වා. පේනවනේ. මෙයාගේ θ කියන එක ගත්තොත් sin inverse 92.8 මේක තියෙන තැන බලන්න දැන් ටක් ගාලා බලන්න 92.8 තියෙනවා පුතේ 67 බිඳුවේනේ. ඔතන තියෙනව නේද? අනු 2.5 තියෙනවා. මම මේක මෙහෙම ලියනවා 67 බිඳුවේ තියෙන 92.5 තව 3ක් අඩුයි. 3 තියෙන්නේ මධ්‍ය අන්තර තීරුවේ. මම මේක රතු පෑනෙන් දාන්න. 3 තියෙන්නේ මෙතන. මෙන්න මේ කොටු කරපු දෙක. මේ තියෙන්නේ මෙන්න මේ දෙකේ පාර එකතු කරන්න. කීයක් එනවද? 67 කලා බිඳුවට කලා 3ක් එකතු කරන්න. කලා 3මයි 67යි කලා 3යි. තේරුණා නේද? හරි. මේ ටේබල් එකත් ටක් ගාලා අදින්න චූටි වෙලාවක් අපිට තියෙන්නේ. අගයක් ඇසුරෙන් කෝණයක් සෙවීම තමයි කියා දුන්නේ.